දරුවනි අපි පහුගිය වීඩියෝවෙන් සාකච්ඡා කරා ෆ්ලෙමින්ගේ සුරත් නියමය හා වමත් නියමය හා සම්බන්ධය. ඒ වගේම විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. දැන් අපි බලමු මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ යෙදීම් විවිධාකාර යෙදීම්. විශේෂයෙන්ම මේ විදුලිය ජෙනරේට් කරන්න. එහෙම නැත්නම් විදුලිය ජනනය කරන්න. විදුලි ජනක යන්ත්‍රවල ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. එතනදි සිද්ධ වෙන ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි සමහරක් වෙලාවට ස්ථිර චුම්බක මේ වගේ ස්ථිර චුම්බක දෙකක් ස්ථායීව තියලා මේ වටේ මැද එතුණු කම්බි දගරයක් එහෙම නැත්නම් කොයිල් එකක් කැරකෙන එක ක්‍රමයක්. අනිත් එක තමයි මේකේ අනිත් පැත්ත. එහෙම නැත්නම් ස්ථායීව චුම්බක කොටස් දෙකක් තිබිලා මේ වටේ කොයිල් එකක් භ්‍රමණය වෙන එක. දැන් බලන්න හොඳට මෙන්න මේ තියෙන්නේ මේ අපි කියන මේ පාපැදිවල තියෙන ටයර් එකට හයි කරලා තියෙන මේ ටයර් එකට හයි කරලා තියෙන ඩයිනමෝ එක තමයි මේ තියෙන්නේ. අපි ගත්තොත් එහෙම මේ ඩයිනමෝ එකක් මේ ඩයිනමෝ එකේදී මෙන්න මේ ස්පින්ඩල් එක මේක කැරකෙනවා. මේකට සම්බන්ධ වෙලා තියෙනවා ස්ථිර චුම්බකයක්. රයිට් ස්ථිර චුම්බකයක උත්තර සහ දකුණ. මේක වටේට තියෙනවා කම්බි දඟරයක්. එතුමා මේ කම්බි දඟරය තමයි මේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ කම්බි දඟරයෙන් නිපද වෙන විදුලිය මෙන්න මේ ලාම්පු තුලට රැගෙන යනවා. හරි. ස්ථිර චුම්බකයක් කැරකෙනවා. ඉතින් සමහර වෙලාවට මේකේ අනිත් පැත්ත වටේ ස්ථිර චුම්බකයක් තිබිලා මැද කොයිල් එකක් කැරකෙන වෙලාවලුත් තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම ඔයාලා අහලා තියෙනවා මේ වාහනවල ඕල්ටර්නේටර් එක. ඕල්ටර්නේටර්. අපි විදුලිය නිපදවීම සඳහා වාහනවල ඕල්ටර්නේටර් එක කියලා තියෙනවා. ඒ වගේම තමයි ඔය වාහනවල මෝටර් බයික් එකක් ගත්තොත් එහෙම ඔය මෝටර් බයික් එකේ ඔය මැග්නිටෝ සිස්ටම් එකට සම්බන්ධ වෙච්ච ඒත් ඕල්ටර්නේටර් එක ආකාරයකම කම්බි දඟරයක් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ජල විදුලියෙන් විදුලිය නිපදවන ටර්බයින්. ටර්බයින් වලත් මේ වගේම විදුලි ඩයිනමෝවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අපි දන්නවා ජෙනරේටර්. බොහොම ජෙනරේටර් වලත් විදුලිය නිපදවීම සඳහා මේ ආකෘතියම විශාල ආකෘති සහ තවදුරටත් වැඩි දියුණු කරලාද ආකෘතියෙන් ක්‍රියාත්මක වෙනවා. සමහරක් වෙලාවට මේ ඩයිනමෝ වලින් ප්‍රත්‍යාවර්ත විදුලිය සහ සරල විදුලිය එහෙම නැත්නම් DC විදුලිය කියන දෙකම ලබා ගැනීමේ විවිධ ක්‍රමෝපායන් තියෙනවා. ඔබ ඉංජිනේරු තාක්ෂණ වේදිය හදාරනවා නම් ඒ ඉංජිනේරු තාක්ෂණ වේදිය යටතේදී ඔබ මෝටර්ස් පිළිබඳව මේ ජෙනරේටර්ස් පිළිබඳව වැඩිපුර ඉගෙන ගන්නවා. හරි. රයිට්. එතකොට දරුවනේ අපි මේ භාවිතයට ගන්න විදුලි බලය සම්පූර්ණයෙන්ම වගේ නිපද වෙන්නේ මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය මගින්. රයිට්. එතකොට මේ ඩයිනමෝව තමයි ප්‍රධාන වශයෙන්ම චුම්බක ක්ෂේත්‍රයක භ්‍රමණය කරන සන්නායක දඟරයකින් තමයි සමන්විත වෙන්නේ. එහෙම නැත්නම් මේක අනිත් පැත්තට මාරු වෙන වෙලාවලුත් නැතුවද නොවේ. එතකොට මේ ගත්තොත් එහෙම අපිට ඔබට පේනවා මෙන්න මේ වගේ ස්ථිර චුම්බක ක්ෂේත්‍ර දෙකකට සම්බන්ධ වෙච්ච
කම්බි දඟරයක් තියෙනවා මේ කම්බි කොයිල් එක. එතකොට මෙන්න මේකට අපි කියන මේ කමියුටේටර් එක කියලා. මේ කමියුටේටර් එක කැරකෙනවා. දඟරයත් සමග කමියුටේටර් කැරකෙනවා. එතකොට මේ මෙතන කමියුටේටර් එකට සම්බන්ධ වෙච්ච කාබන් බ්‍රෂ් තියෙනවා. අපි කියන මේ කාබන් ඇතිලි කියලා. කාබන් ඇතිලි. එතකොට මෙයා ඇතිලෙනවා. මොකද වෙන්නේ? මෙන්න මේ කොයිල් එක වේගයෙන් කැරකෙද්දී මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයේ මෙයා වේගයෙන් කැරකෙද්දී ස්ථිර චුම්බක ක්ෂේත්‍රයේ හරහා මෙන්න මේ කොයිල් එක වේගයෙන් කැරකෙද්දී මෙන්න මේ කොයිල් එක විසින් විදුලියක් නිපද වෙනවා. හරි? දැන් මේ කොයිල් එක කැරකෙද්දී විදුලියක් නිපද වෙනවා. අපි මේකට විදුලිය දුන්නොත් කොයිල් එක කැරකෙනවා. සාමාන්‍ය සෛද්ධාන්තික පොඩි වෙනස් කිරීම අපිට කිරීමට සිද්ධ වෙනවා නැතුවද නෙවෙයි. හරි? එහෙමනම් මේ කොයිල් එකක් කැරකෙවීමෙන් විදුලිය නිපදවන්නේ නැද්ද කියන එක අපිට බලා ගන්න මේ ගැල්වනෝමීටරය පාවිච්චි කරන්න පුළුවන්. අර ඩයිනමෝ එකක් වේගයෙන් කරකවද්දී අපි ඩයිනමෝ එකේ අග්‍රදක ගැල්වනෝමීටරයකට අපි සම්බන්ධ කරොත් මේකේ කොපමණ විදුලියක් නිපදවනවද කියලා අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට ඊළඟ දේ තමයි පුතේ මේ පරිණාමක. පරිණාමකයක් ගත්තොත් එහෙම මේ පරිණාමකයක ප්‍රධාන වශයෙන් තියෙන පුතේ ඉන්පුට් පවර් සප්ලයි එක. රයිට්? අපි මෙන්න මේ ඉන්පුට් පවර් සප්ලයි කියන එකට කියනවා ප්‍රාථමික විභවාන්තරය. මේකට අපි කියනවා VP කියලා, ප්‍රයිමරි කියලා. එතකොට මෙන්න මේ අපි විදුලිය දෙන පැත්තේ තියෙන කොයිල් එකට අපි කියනවා මෙන්න මේ කොයිල් එක දැන් අපට පේනවා මේ වගේ විශේෂයෙන්ම ලැමිනේට් වලින් ආවරණය කරන ලද චූටි ප්‍රතුරු වලින් හැදිච්ච ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි මේ තියෙන්නේ. මෙයාගේ තියෙන මෙන්න මේ මුලින්ම මෙන්න මේ ලෝහ තහඩුව වටේ ඔතපු නැත්නම් මේ ලෝහ ආස්තරය වටේ ඔතපු අපි විදුලිය ලබා දෙන කොයිල් එකට කියනවා ප්‍රාථමික දඟරය කියලා. මේක ප්‍රාථමික දඟරය. මම මේකට කියනවා ප්‍රාථමික දඟරය. එතකොට මේකේ අනිත් පැත්තේ තියෙනවා ද්විතීක දඟරය. මේ අනිත් පැත්තේ ඔතලා තියෙන දඟරයට අපි කියනවා ද්විතීක දඟරය. දඟරය කියලා. මට මෙන්න මේ ද්විතීක දඟරය සම්බන්ධ කරන්න පුළුවන් භාරයකට. එක්ක බල්බ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෝටරයක් වෙන්න පුළුවන්. ආදී දේවල් වලට එහා පැත්ත සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් පුතේ මේ පරිණාමක ගත්තොත් පරිණාමක වල ප්‍රයෝජන අපි දන්නවා. අපි දන්නවා ඔය පරණ රේඩියෝ, ටීවී වල එහෙම නැත්නම් චාර්ජර් වල තිබ්බා පරිණාමකයක්. ඒ වගේ කරන්නේ අපිට ලැබෙන විභවාන්තරය අඩු කරන එක. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම සරලවම අපිට ලැබෙන විභවය බස්වන එක. අපි ඒකට කියනවා ස්ටෙප් ඩවුන් කරනවා කියලා. අපේ විභවය අඩු කරනවා ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා කියනවා. අවකර පරිණාමක. හරි. අවකර ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර්ස් කියන අවකර. මේ වගේ අපි ලබා දෙන විභවාන්තරයට වැඩිය අඩුයි අපිට ලැබෙන විභවාන්තරය. VP කියන V ප්‍රයිමරි කියන්නේ අපි ලබා දෙන විභවාන්තරයේ VP අපි කියන මේ ප්‍රාථමික
වෝල්ටීයතාවය vs secondary voltage ද්විතීයික වෝල්ටීයතාව කියලා කියනවා. මේ මුලින් අපි දෙන විභවාන්තරයට වැඩිය ස්ටෙප් ඩවුන් එකදී විභවාන්තරය අඩුයි. මේවට අපි කියනවා අවකර කියලා. අවකර පරිණාම. ඒ වගේම අපි දන්නවා ස්ටෙප් අප් අධිකර ට්‍රාන්ස්ෆෝමර්. මේ වගේ VP කුඩයි VS ලොකුයි. දැන් ඔයාලා දන්නවා අපේ බැටරි එක විභවාන්තරය තියෙන්නේ වෝල්ට් 12ක් විතරනේ. ඔය චූටි මෝටර් සයිකල් බැටරි එක වෝල්ට් 12ක් විතර තියෙන්නේ. හැබැයි මේක කොයිල් එක කරහා ගිහිල්ලා වාහනේ ප්ලග් එක අපි කියනවා සිංහලෙන් පුලිඟු පේනුව කියලා. මේ පුලිඟු පේනුවෙන් පනිනවා සාමාන්‍යයෙන් වෝල්ට් 12000ත් 20000ත් අතර වෝල්ටීයතාවය. කාර් එක වගේ නම් මේක වෝල්ට් 40000 50000ක් වගේ ඉතා ඉහළ වෝල්ටීයතාවයක් වීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට මේ තිබ්බ වෝල්ටීයතාව වැඩි කරන එක තමයි ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර්ස් වෙන අධිකර ට්‍රාන්ස්ෆෝමර් වලින් වෙන්නේ. ඔයාලා දන්නවා සමහරලාට ඔය පාස්සන්න පාවිච්චි කරන ට්‍රාන්ස්ෆෝමර් එක කියලා කියන්නේ වෙල්ඩින් කරන ට්‍රාන්ස්ෆෝමර් එක. ඒ වගේම තමයි අපි දන්නවා සමහරක් වෙලාවට විදුලි බලාගාරයක විදුලිය නිපදෙව්වට පස්සේ ඒකේ නිපද වෙන විදුලිය හයි වෝල්ටේජ් එකක් කරලා අධිකර විදුලියක් බවට පත් කරලා තමයි ඩිස්ට්‍රිබියුෂන් කරන්නේ. රයිට්? ඩිස්ට්‍රිබියුෂන් කරනවා කියන්නේ බෙදා හරින්නේ. ඒ කියන්නේ විදුලි බලාගාරයේ සිට අපේ ගෙවල් ළඟ ට්‍රාන්ස්ෆෝමර් එක නම් අධික විභවයක් විදිහට තමයි එන්නේ. එතකොට මේ පවර් ස්ටේෂන් එකේ එහෙම නැත්නම් විදුලි බලාගාරයේ නිපද වෙන විභවය වැඩි කිරීම තමයි වැඩි කරලා තමයි අපිට එන්නේ. එතනදි පාවිච්චි කරන්නේ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක් එහෙම නැත්නම් අධිකර ට්‍රාන්ස්ෆෝමර් එකක්. හරි. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අපි ප්‍රධාන වශයෙන්ම ට්‍රාන්ස්ෆෝමර් එකක් ගත්තොත් අපි මෙයාට ලබා දෙන විභවාන්තරයට කියනවා VP කියලා. අපි මෙයාගෙන් ගන්න විභවාන්තරයට කියනවා VS කියලා. එතකොට මෙන්න මෙයාට මෙයාගේ හරහා ගලන ධාරාව අපි කියනවා IP කියලා. මෙන්න මෙයාගෙන් එළියට එන ධාරාව අපි කියනවා IS කියලා. එතකොට මෙන්න මෙතන තියෙන පොටවල් ගාන මේ දඟරයට අපි කියනවා ප්‍රාථමික දඟරය. මෙන්න මේ දඟරයට අපි කියනවා ද්විතීයික දඟරය. මෙන්න මේ ප්‍රාථමික දඟරය සමන්විත වන දැන් මේ යකඩේ වටේ මෙන්න මේ යකඩේ වටේ මෙහෙම ඔතලා තියෙනවා. මෙතන තියෙන පොටවල් ගාන NP. ඒ වගේම මෙතන තියෙන පොටවල් ගාන NS. මෙන්න මේ පොටවල් ගාන NP ප්‍රාථමික දඟරේ පොටවල් ගාන NP ප්‍රාථමික ද්විතීයික දඟරේ පොටවල් ගාන NS. එහෙනම් ප්‍රාථමික දඟරේ විභවාන්තරයේ VP ද්විතීයික දඟරෙන් එළියට එන විභවාන්තරයේ VS. ප්‍රාථමික දඟරේ විභවාන්තරයේ VP ද්විතීයික දඟරේ විභවාන්තරයේ VS. ප්‍රාථමික දඟරේ ධාරාව IP I ප්‍රයිමරි කියන්න. ද්විතීයික දඟරෙන් එළියට යන ධාරාව IS. ප්‍රාථමික දඟරේ පොටවල් ගාන NP ද්විතීයික දඟරේ පොටවල් ගාන NS. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ සමහර වෙලාවට දැන් ඔබට මෙන්න මේ දෙන්න ගත්තොත් මේකේ රයිට්
ඔබට පේනවා ප්‍රාථමික දංගරයේ පොටවල් ගාන වැඩි. හරි. NP. ද්විතීයික දංගලයේ පොටවල් ගාන අඩුයි. right. එතකොට මෙන්න මේ රූපේ ප්‍රාථමික දංගරයේ පොටවල් ගාන අඩුයි. ද්විතීයික දංගරයේ පොටවල් ගාන වැඩි. මම මෙන්න මෙහෙම ගත්තොත් සංසන්දනය කරන්න අපිට පරිණාමක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අවකර අනිත් එක අධිකර නේ. පරිණාමක වර්ග දෙකක් තියෙන එකක් තමයි හරි. අවකර පරිණාමක අධිකර පරිණාමක මේකේ ප්‍රාථමික පොටවල් ප්‍රාථමික දංගරයේ පොටවල් ගණන වැඩි ද්විතීයික දංගරයේ පොටවල් ගාන අඩුයි. අවකර පරිණාමකක ප්‍රාථමික දංගරයේ පොටවල් ගාන වැඩි ද්විතීයික දංගරයේ පොටවල් ගාන අඩුයි. ඒ වගේම අපි ගත්තොත් එහෙම අධිකර පරිණාමකයක ප්‍රාථමික දංගරයේ පොටවල් ගණන අඩුයි ද්විතීයික දංගරයේ පොටවල් ගණන වැඩි. ප්‍රාථමික දංගරයේ පොටවල් ගාන වැඩි ද්විතීයික දංගරයේ පොටවල් ගාන අඩුයි. අවකර අධිකර පරිණාමකයේදී ප්‍රාථමික දංගරයේ පොටවල් ගාන අඩුයි ද්විතීයික දංගරයේ පොටවල් ගාන වැඩි. රයිට්. මම මේක සරලව කිව්වොත් මෙහෙම මේකේ තියෙන්නේ එතකොට මෙන්න මේකේ VP ලොකුයි VS අඩුයි මේකේ VP අඩුයි VS ලොකුයි. හරි. මේ ප්‍රධාන වෙනස්කම් දෙක තියෙනවා. දැන් මම ගත්තොත් එහෙම මට මෙන්න මේ පොටවල් මෙන්න මේක ප්‍රාථමික දංගරය මේක ද්විතීයික දංගරය කියලා කියමු. එහෙනම් මෙන්න මේ දංගරය මම කියනවා මේක ප්‍රාථමික දංගරය මේ තියෙන්නේ ද්විතීයික දංගරය. එතකොට මෙතන විභවාන්තරයේ VP මේක අපි කියනවා IP මේක NP කියලා මේක IS මේක VS මේක NS කියලා කියනවා. හරි. අපි මෙතන IP කියලා කිව්වේ ප්‍රාථමික දංගරය ධාරාව. VP කියලා කිව්වේ ප්‍රාථමික දංගරයේ වෝල්ටීයතාව. IS කිව්වේ ද්විතීයික දංගරයේ ධාරාව. VS කිව්වේ ද්විතීයික දංගරයේ වෝල්ටීයතාව. NP කිව්වේ ප්‍රාථමික දංගරයේ පොටවල් ගාන. NS කිව්වේ ද්විතීයික දංගරයේ පොටවල් ගාන. බලන්න අපි ගත්තොත් මේ ප්‍රාථමික දංගරයේ විභවාන්තරය
ද්විතීක දඟරයේ විභව අන්තරය. ප්‍රාථමික දඟරයේ ධාරාව ද්විතීක දඟරයේ ධාරාව. එතකොට ප්‍රාථමික දඟරයේ පොටවල් ද්විතීක දඟරයේ පොටවල් ගණන. හරි අපි ගත්තොත් එහෙම මට මෙන්න මෙයාලගේ සමීකරණ තියෙනවා. හරි මට ලියන්න පුළුවන් VP බෙදීම VS සමානයි NP බෙදීම NS. ප්‍රාථමික දඟරයේ විභවාන්තරය විභව අන්තරය ද්විතීක දඟරයේ සමානයි ප්‍රාථමික දඟරයේ පොටවල් ගණන බෙදීම ද්විතීක දඟරයේ පොටවල් ප්‍රාථමික දඟරයේ පොටවල් ගාන බෙදීම ද්විතීක දඟරයේ පොටවල් ගාන. right. ඒ වගේම මට ලියන්න පුළුවන් IP බෙදීම IS කියන එක NS බෙදීම NP කියලා. දැන් මේකේ උඩයට මාරු වෙලා තියෙනවා. උඩයට මාරු වෙලා තියෙනවා. හරි. ඉස්සරලා එක බලන්න මේ. VP බෙදීම VS සමානයි NP බෙදීම NS. මෙතන IP බෙදීම IS සමානයි NS බෙදීම NP. මේක මට ලියන්න පුළුවන් VP බෙදීම VS සමානයි NP බෙදීම NS සමානයි IS බෙදීම IP කියලා. මට අවශ්‍ය නම් හැකියාව තියෙනවා මේ දෙන්න ගන්න එකක් විදිහට මේ දෙන්න තව සමීකරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි මේ හා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. අවකර පරිණාමකයක right. ඒ කියන්නේ අවකරයි කියන්නේ අපි ගත්තොත් එහෙම අවකරයි කියලා කියන්නේ මේ පැත්තේ පොටවල් ගාන වැඩි මේ පැත්තේ පොටවල් ගාන අඩුයි. මේක VP මේක NP මේක NS VS මේක IS sorry IP IS. ප්‍රාථමික දඟරයට පොටවල් 50ක්
ඇති අතර එහි වෝල්ටිය තව 200 වන විට මේකේ වෝල්ටිය තව 200යි. ද්විතීයික දඟරයෙන් වෝල්ට් 25ක් ලබා ගැනීමට. ඒ කියන්නේ මෙන්න මෙතනින් 25යි වෝල්ට් ලබා ගැනීමට එහි තිබිය යුතු. ඒ කියන්නේ ද්විතීයික දඟරයේ තියෙන්න ඕනේ පොටවල් ගන්න. මේක තමයි මගෙන් අහන්නේ. ඒතර මම දන්නවා VP බෙදීම VS සමානයි NP බෙදීම NS. එතකොට VP කියන්නේ 200යි VS කියන්නේ 25යි. NP කියන්නේ 50යි NS අහන්නේ 25 වරක් 8යි. නේද? පොට අවකර ප්‍රාථමික දඟරයේ පටවල් 50යි. එහි වෝල්ටිය තව 200යි. ද්විතීයික දඟරයෙන් 25ක්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම පොටවල් ගන්න 50යි. ප්‍රාථමික දඟරපට 50යි. මට මේකේ මේක හරස් ගුණ කරලා මේකේ මේක හරස් ගුණ කරන්න පුළුවන්. NS සමානයි 50 බෙදීම 8යි. බලමු 6.25යි කියලා ඉන්නේ. 6.25යි වට කියලා ඉන්නේ. මේක තරම හොඳ පිළිතුරක් නෙමෙයි. සාමාන්‍ය පොට ගානක් කියන එක පූර්ණ සංඛ්‍යාවක් ලැබෙන්න ඕන සාමාන්‍ය විදිහට. ඒත් අපිට මේක වට භාග සංඛ්‍යාවක් ලෙස තිබීම වරදක් නැහැ. හරි. ද්විතීයික දඟරයේ පොටවල් 50ක් ඇති. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ද්විතීයික දඟරයේ පොටවල් NS 50ක් ඇති පරිණාමකය 200යි වෝල්ට් විභවාන්තරයක් 50යි වෝල්ට් කරන්න 200යි වෝල්ට් විභවාන්තරයක් 50යි වෝල්ට් කරන්න ප්‍රාථමිකයේ පොටවල් ගන්න. හරි. බලන්න හොයත්. දැන් විභවාන්තරය අඩු කරන්න නම් අනිවාර්යයෙන්ම ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක්. එහෙම නැත්නම් අවකර පරිණාමකයක් වෙන්න ඕනේ. මේක අඩු කරනවා කියන්න පුතේ අනිවාර්යයෙන්ම අවකර පරිණාමකයක් විය යුතුයි. එහෙමනම් මේකේ පොටවල් ගණනට වැඩිය මෙයාගේ පොටවල් ගණන අඩු වෙන්න ඕනේ. නේද? මෙයාගේ පොටවල් ගන්නට වැඩිය මෙයාගේ පොටවල් ගන්න මොකද වෙන්නේ පුතේ? අඩු විය යුතු වෙනවා. එහෙනම් මේක NP මේක NS VP සමානයි 200යි වෝල්ට්. එහෙනම් අපි දන්නවා VP බෙදීම VS සමානයි NP බෙදීම NS. VP ගිය 200යි වෝල්ට් වෙනවා. VS අපිට එළියට ගන්න වෙන්නේ
වෝල්ට් 50. ප්‍රාථමිකයේ පොටවල් ගන්න අපි දන්නේ නැහැ. ද්විතීකයේ පොටවල් ගන්න 50යි. එහෙනම් මේ 50ට මේ 50 කැපෙනවා 200යි වට සමානයි NP. ඒ කියන්නේ ප්‍රාථමික දඟරේ වට තියෙන්න ඕන දරුවනේ වට 100ක්. පැහැදිලිද? ප්‍රාථමික දඟරේ වට 100ක් තිබිය යුතු වෙනවා. හරි. 1200යි වෝල්ට් ලබා දෙන පරිණාමයක්. ඒක ප්‍රාථමිකයේ පොටවල් 100ක් හා ද්විතීකයේ පොටවල් 50ක් තිබේ. එහි ද්විතීක දඟරයෙන් ලබා දෙන වෝල්ටීයතාව. ප්‍රාථමිකයේ පොටවල් 100යි. මෙයා කියනවා ප්‍රාථමිකයේ පොටවල් 100යිලු. ද්විතීකයේ පොටවල් 50යිලු. ප්‍රාථමිකයේ පොටවල් ගන්න 100යි. ද්විතීකයේ පොටවල් ගන්න 50යි. right. එතකොට මේ පැත්තට දෙනවා 1200ක්. මෙතනින් දෙනවා අපි මෙන්න මෙතනින් දෙනවා VP 1200ක්. ද්විතීක දඟරයෙන් ලබා දෙන වෝල්ටීයතාව කියන්නේ VS. VP බෙදීම VS සමානයි NP බෙදීම NS. 1200යි VS අපි දන්නේ නැහැ. NP ගාගේ 100යි NS 50යි. දෙවරක් 600යි. එහෙනම් මේකේ මේක හරස් කරනවා 600 සමානයි VS. එහෙනම් ද්විතීකයේ යන්නේ වෝල්ට් 600යි. මේ පොටවල් ගන්න භාගයක් වෙනවා කියන්නේ වෝල්ටීයතාවත් භාගයකින් අඩු වෙනවා. හරි. පුතේ අපි ඊළඟට කතා කරමු. දැන් මෙන්න මේ පරිණාමක තියෙනවනේ. පරිණාමක වලින් ශක්තිය හානි වෙන ක්‍රම. හරි. විශේෂයෙන්ම මේ පරිණාමකයක අපි දන්න ඕනම යන්ත්‍රයක් ගත්තත් ඕනම උපකරණයක් ගත්තත් ඕනම වස්තුවක් අපි ඕනම යන්ත්‍රයක කාර්යක්ෂමතාව 100%ක් වටේ අඩුයි. ඒ කියන්නේ ශක්තිය හානියක් සිද්ධ වෙනවා. දැන් ශක්තිය හානිය කොහොමද සිද්ධ වෙන්න පුළුවන්? සමහර ලාවට තාපයේ විදිහට, සමහර ලාවට ශබ්දයේ විදිහට, සමහරට අපිට ශබ්දය ඇහෙන්නේ නැති වුණාට කම්පණය වීම අපි කියනවා ভাইබ්‍රේෂන් එක නිසා ශක්තිය හානි වෙන්න පුළුවන් නේද? රයිට්. එතකොට අපි දන්නවා මෙන්න මේ පරිණාමක වුණත් රත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කම්බි වල තියෙන ප්‍රතිරෝධය නිසා ශක්තිය හානි වෙන්න පුළුවන් තාපයේ විදිහට. ඒ වගේම තමයි සාමාන්‍ය පොඩි ভাইබ්‍රේෂන් එකක්. එහෙම නැත්නම් ඔබ සමහරට දන්නවා මේ ට්‍රාන්ස්ෆෝමරයක් එහෙම තියෙද්දි පොඩි දෙදරන සද්දයක් අපිට මද වශයෙන් ඇහෙනවා නේද? එතකොට අපි මෙන්න මේ ශක්ති හානි වන ක්‍රම හඳුනා ගැනීම ඒ වගේ මේ ශක්ති හානිය අවම කරගන්න තරමට අපිට ඉතුරුයි. දැන් අපි දන්නා ශක්තිය කියන්නේ නිකම්ම හම්බෙන්නේ නැහැ නේ දරුවනේ. ශක්තිය අපි නිපදවන්න සිද්ධ වෙනවා. ඒකට සමහරවිට මුදලක් වැය වෙනවා. නේද? ඒ වගේම තමයි ඒකට අපි ශ්‍රමයක් යට කරන්න වෙනවා. නේද? එතකොට මේ අමාරුවෙන් වැය කර හදාගන්න ශක්තිය හානිය අවම කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි බලමු කොහොමද මේ ශක්ති හානි වෙන්නේ කියලා. රයිට්. එතකොට ප්‍රාථමික සහ ද්විතීක දඟරවල තියෙන කම්බි තියෙනවානේ. එතකොට මේ කම්බි වල පුතේ මොකද තියෙන්නේ? ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට අපි දන්නවා ප්‍රතිරෝධය නිසා හානි වෙන ශක්තිය බලන්න පුළුවන් අපිට H සමානයි I වර්ග RT. එහෙනම් මෙන්න මේ ප්‍රතිරෝධය වැඩි වෙන්න මොකද වෙන්නේ? තාප ශක්තිය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ශක්තිය අපතේ වැඩි වෙනවා.
ශක්තිය අපතේ යම් වැඩි වෙනවා. එතකොට අපිට මේ වැඩේ කරන්න අපි දන්නවා සමීකරණයක් තියෙනවා R සමානයි රෝයල් යට E. පුතේ දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා නේ. දිගට ප්‍රතිරෝධය අනුලෝම සමානුපාතිකයි. හැබැයි අපි ගත්තොත් R සමානයි රෝයල් යට A මෙන්න මෙයාගේ දරුවනේ හරස්කඩ වර්ගඵලයේ වැඩි වෙන්න ප්‍රතිරෝධය මොකද වෙන්නේ? හරස්කඩ වර්ගඵලයේ වැඩි වෙන්න මේ ප්‍රතිරෝධය අඩු වෙනවා. එහෙනම් අපි විස්කම්බේ වැඩි කම්බි දාන්න අරේ වැඩි කම්බි දාන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. අපි කියනවා R ට A ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි කියලා නේ. මෙන්න මේ A කියන කෙනා ප්‍රතිරෝධයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි දරුවනේ. පැහැදිලි නේද? රයිට්. R ට A ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි. එහෙනම් මට හරස්කඩ වර්ගඵලයේ වැඩි කම්බි ගත්තොත් ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒක තමයි නැත්තම් අපිට චූටි කෙදි දැන් ඔය හිතන්නකෝ අපිට ඔය විදුලිය රැගෙන එන්න අපේ ඔය හයි ටෙන්ෂන් ලයින් වල එහෙම ඔය සර්කිට් වයර් දාන්න බැරියයි. පළවෙනිම කේස් එක තමයි ප්‍රතිරෝධය වැඩි නිසා. ප්‍රතිරෝධය වැඩි නිසා මේවා දහනය වෙලා යනවානේ. පිච්චෙනවා. හරි. එහෙනම් අපිට පළවෙනියටම කරන්න පුළුවන් දෙයක් තමයි පුතේ මේ තාපය ලෙස හානි වෙන කම්බි වලින් වෙන හානිය නවත්තා ගන්න අපිට පුළුවන් විස්කම්බේ වැඩි එහෙම නැත්නම් ඝනකමේ වැඩි කම්බි පාවිච්චි කරන්න. ඒ වගේම තමයි හොඳ උසස් වර්ගයේ කම්බි පාවිච්චි කරොත් ප්‍රතිරෝධය අඩු උසස් වර්ගයේ කම්බි එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේ ප්‍රතිරෝධකතාව අඩු උසස් වර්ගයේ කම්බි පාවිච්චි කරොත් අපිට මෙන්න මේ තාපය ලෙස ශක්තිය හානිය වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. තවදුරටත් තව දෙයක් තියෙනවා මේ. සමහරට ඔය ට්‍රාන්ස්ෆෝමර්ස් එහෙම ලොකු ට්‍රාන්ස්ෆෝමර්ස් එහෙම ඔයිල් වල බස්සලා තියෙනවා නේද? ඔයිල් වල බස්සලා තියෙනවා. ඇයි ඒ? ඒ වගේම තමයි සමහරලාට මේ ට්‍රාන්ස්ෆෝමර්ස් වල පොඩි කෝර් හදලා තියෙනවා. හීට් සින්ක් වගේ දාලා තියෙනවා. ඇයි ඒ? මේ තාපය මේ නිපදවන තාපය නිපදවුණොත් එහෙම මේ තාපයෙන් සිසිලණය කරන්න. එහෙම නැත්නම් තාපය කූල් කරන්න. එහෙම නැත්නම් මේ තාපය පරිසරයට මුදා හරින්න සමහරලාට මේ පරිණාමකය එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමරය ඔයිල් වල ගිල්වලා තියෙනවා. ඒ වගේ මේකේ තාපය හානි වෙන්න පුළුවන් විදිහට ආවරණයක් එහෙම නැත්නම් කේසින් එකක් ඔබලා තියෙනවා. විශේෂයෙන්ම ඔය හීට් ශ්‍රින්ක් කරලා. හරි. එතකොට විශේෂයෙන්ම මේ ප්‍රාථමික අසල සිදුවන මේ ශ්‍රාව වෙනස් වීම. එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රයේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වීම මුළුමනින්ම සම්පූර්ණයෙන්ම ද්විතීකයට යන්න නැති වෙන්න පුළුවන්. එහෙම ද්විතීකයට යන්නේ නැතුව මොකද වෙන්න පුළුවන්? කොටසක් විනාශ වෙලා යන්න පුළුවන්. හරි. දැන් අපි ගත්තොත් එහෙම මට මම පින්තූරයක් පෙන්නන්නම්. දැන් මෙතන ප්‍රාථමිකයේ හදන චුම්බක ශ්‍රාවය මෙන්න මේ කෝ එක හරහා ද්විතීකයට යන්නේ. හැබැයි මෙතන නිපදවන සම්පූර්ණ චුම්බකයේ ශ්‍රාවය මෙන්න මේ කෝ එකට යොදා ගන්න බැරි වෙන්න පුළුවන්. හරි. මෙන්න මෙයාට සම්පූර්ණයෙන් ගන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ මෘදු ආස්තරයට ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මෙතන නිපදවන සම්පූර්ණ චුම්බක ශ්‍රාවය ද්විතීකයට යන්නේ නැහැ. යන්නේ නැතුව මෙන්න මේ යවට හට ගන්න සමහරක් ශ්‍රාවයේ කොටසක් අපි ගත්තොත් මෙන්න මේ ශ්‍රාවයේ කොටසක් මේ හරියේ මෙයාට ගන්න බැරුව ඉතුරු වෙන්න පුළුවන්. ඒක නිසාත් මොකද වෙන්න පුළුවන්? සම්පූර්ණ ශක්ති හානියක් ඒ කියන්නේ මේ ප්‍රාථමික අසල ශක්ති හානියක් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මේ ප්‍රාථමිකයේ මතම දැන් ප්‍රාථමික කොයිල් එක මතම
මෙන්න මේ වගේ. මෙහෙම තියෙනවා නම් මේකේ ප්‍රාථමිකයෝ තලා මේ මතම මේක උඩම ද්විතීකය යොතීමේ ක්‍රමවේදයක් පාවිච්චි කරලා මේ ප්‍රාථමික අසලෙන් සිද්ධ වෙන ස්ත්‍රාවය වෙනස් වීම එහෙම නැත්නම් ශ්‍රාවය වෙනස් වීමේදී ඒ ශ්‍රාවය ද්විතීයකට යාම වළක්වා යන්නේ නැතිව හානි වෙන එක වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. පුතේ අපිට මේ තියෙන්නේ මෝටර එක දල සකාර සටහන. අපිට මෙන්න මෙතන තියෙනවා මේ ආමේචරය. ආමේචරය කියලා කියනවා. එතනින් පස්සේ මේකේ කොටස් දෙකක් තියෙනවා පුතේ ස්ටේටර් එක සහ රෝටර් එක. ස්ටේටර් එක කියන්නේ චලනය වෙන්නේ නැති කොටස. රයිට්. මේකට අපිට ස්ටේටර් මැග්නට් කියලා මේවා ස්ථිර චුම්බක දෙකක්. මේ දෙක ස්ථිර චුම්බක. චුම්බක මේ දෙන්න මේවා චලනය වෙන්නේ නැහැ. එතකොට ඔබට පේනවා මෙන්න මෙතන මේ තඹ කම්බි වලින් වයින්ඩින් එතුම් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා කමියුටේටර්. මේ කමියුටේටර් එක සම්බන්ධ වෙලා තියෙනවා ඇතිලි. මේවට අපි කියනවා බ්‍රෂ් එහෙම නැත්නම් ඇතිලි කියලා. බ්‍රෂ් එහෙම නැත්නම් ඇතිලි කියලා තියෙනවා. එතකොට මෙතන තියෙන අපිට ධන හා ඍණාග්‍ර අපි මෙන්න මේ ධන හා ඍණාග්‍ර වලට විභවයක් දුන්නට පස්සේ මේ හරහා ගලන ධාරාව හේතුවෙන් මේක බල යුග්මයක් ඇති කරලා ඒ බල යුග්මය මොකද කරන්නේ? මෝටරේ කරකවන්න උත්සාහ කරනවා. විශේෂයෙන් පුතේ අපි මේ වගේ චුම්බක දෙකක් දාන්න නැතුව මේ වැඩේට මේ වගේ චුම්බක දෙකක් පාවිච්චි කරන නිසා පාවිච්චි කරොත් අපිට හැම වෙලාවෙම ඒකාකාරී චුම්බක ශ්‍රාවයක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒකාකාරී චුම්බක ශ්‍රාවයක් දෙන්න හැකියාව තියෙනවා හැම වෙලාවෙම අපිට මේ කෙලින් තියෙන චුම්බක දෙකක් දෙන්න නැතුව මේ වගේ වෘත්තාකාර චුම්බක පාවිච්චි කරොත්. දැන් ඔබට පේනවා මෙන්න මේ තියෙන මෙතන තියෙනවා උත්තර ද්‍රවය මේක දක්ෂිණ ද්‍රවය. දැන් උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවය දක්වා චුම්බක ක්ෂේත්‍රය යනවා. එතකොට මෙන්න මේ බ්‍රෂ් එකට ගිහිල්ලා ඇතිලි වලට ගිහිල්ලා මේ කමියුටේටරය හරහා කමියුටේටරය සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ කම්බි දඟරයට. එතකොට අපි දන්නවා ෆ්ලෙමින්ගේ වමත් නියමේ FBI නේ. හරි. එතකොට පුතේ මේ දැන් මේකේ ධාරාව මේකේ චුම්බක ක්ෂේත්‍රය ගලන මේ පැත්තට. එතකොට මම මෙහෙට වෙලා පෙන්නන්නම් චුම්බක ක්ෂේත්‍රය ගලන මෙහාට. හරි. එතකොට මෙතනින් මේ චුම්බක ක්ෂේත්‍රයේ උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට ගලනවා. මේකේ ධාරාව යන්නේ මෙහෙම. එහෙනම් මෙන්න මෙයාගේ බලයක් හට ගන්නවා මෙන්න මේ පැත්තට. හරි. උඩු බලයක්. එතකොට මේ පැත්ත ගත්තොත් මේ පැත්තේදී FBI B තියෙන්නේ මෙහාට මේ වෙනම මේ පැත්තට FBI B තියෙන්නේ මෙහාට I තියෙන්නේ මෙහාට නම් මේ B තියෙන්නේ මෙන්න මේ දිශාවට I තියෙන්නේ මේ පැත්තට නම් මේ බලය ඇති වෙන්නේ මෙන්න මෙහෙ පල්ලෙහාට නේ පල්ලෙහාට. එතකොට දැන් මොකද වෙන්නේ මේ මෝටරේ
හරි මේ මෝටරේ මේ මෙයා මෙහෙට තල්ලු කරනවා මෙයා මෙහෙට තල්ලු කරනවා මේ වෙනවා. එතකොට මේ පැත්තෙන් යම්කිසි බලයක් හටගත්තොත් මේ බලයට මේ පැත්තෙන් බලය උදාසීන වෙලා මම කලින් විස්තර කරපු විදිහට මෙතනින් හටගන්න මේ බල දෙක සමාන ප්‍රතිවිරුද්ධ බල දෙක නිසා බල යුග්මය නිසා මේ මෝටරය කැරකීමට භාජනය වෙනවා. මේ මෝටරේ කැරකීමට භාජනය වෙනවා. එතකොට දරුවනේ අපි මෙහිදී සාකච්ඡා කරා විශේෂයෙන්ම මේ මෝටරය ඒ වගේම ඩයිනමෝව සහ පරිණාමකය කියන උපකරණවල ක්‍රියාකාරීත්වය. විශේෂයෙන්ම මතක තියාගන්න බල යුග්මයක් ඇති වුණොත් බල යුග්මයට හැකියාවක් තියෙන ව්‍යාවර්තයක් දෙන්න. මේ ව්‍යාවර්තය හේතු කරගෙන වස්තුවක් කැරකීමට භාජනය වෙනවා. ඔබ පුළුවන් නම් අන්තර්ජාලයේ තියෙන පොඩි ඇනිමේෂන් දෙක තුනක් බලන්න මේ මෝටරේ සහ ඩයිනමෝවේ ක්‍රියාකාරීත්වය සඳහා තියෙන ඇනිමේෂන් දෙකක් විතර බලන ඔබට මේ අයිඩියා එක හොඳට ගන්න පුළුවන්. ඔබගේ මේ සහ සම්බන්ධයෙන් විශාල වශයෙන් දැනුමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලිකම සංකල්ප ටික තමයි ඔබගේ මේ ඒකකයේදී බලාපොරොත්තු වෙන්නේ. එමනම් දරුවනේ අපි 9 වෙනි ඒකකයේ දෙවෙනි කොටස මේ විද්‍යුතය හා චුම්බකත්වය කියන කොටසේ චුම්බකත්වය කියන කොටස අවසන් කරනවා. එහෙනම් ඔබට මේ චුම්බකත්වය හා සම්බන්ධයෙන් අභ්‍යාස හොඳින් කරලා මේ පාඩම වටහා ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ ඒකකය අවසන් කරනවා. ආයුබෝවන්.